උදෑසනක වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 පැය ආරම්භ කරන්න. අපි අද බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ මිනුවන්ගොඩ නගර සභාවේ ගරු නගරාධිපතිතුමන්ට නීල් ජයසේකර මැතිතුමන් ඉතාමත් ආදරෙන් ආයුබෝවන් සුබ උදෑසනක් කියලා ඔබට පිළිගන්නවා. අපේ රටේ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපත්ති බිම්මට්ටමේ පොදු මහ ජනතාවට ගලාගෙන යන ක්‍රමවේදය ඇතුලේ නගර සභාවන් සහ පළාත් පාලන ආයතන ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනවා. මෙවර 2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය තුල වැඩි ප්‍රතිපාදන ඒ නිසා ගම්මට්ටමේ බිම්මට්ටමේ ජනතාවත් එක්ක බද්ධව කටයුතු කරන පළාත් පාලන ආයතන නියෝජිතයන් වෙත පිරිනමන්න මුදල් ඇමතිවරයා මෙවර විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ තුල පළාත් පාලන ආයතන වලින් මහ ජනතාවට වෙන කාර්යභාරය වඩාත් කාර්යක්ෂම වේවි සහ පුළුල් වේවි. ඒ මත පදනම්ව මිනුවන්ගොඩ නගර සභාව නැත්නම් මිනුවන්ගොඩ නගරයේ ප්‍රධාන පුරවැසියා විදිහට තමන්ගේ වපසරිය ඇතුළේ ඉන්න ප්‍රජාවට මොනවද කරන්න සූදානම් වෙන්නේ මොනවද කරලා තියෙන්නේ බොහෝ වෙලාවට ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් ඇතුළේ බිම්මට්ටමේ ජනතාවත් එක්ක බද්ධව කටයුතු කරන පළාත් පාලන නියෝජිතයන් ලොකු වගකීමක් තියෙනවා සහ ලොකු බරක් උර මත පැටවිලා තියෙනවා. අනෙක් පැත්තෙන් මේ වෙනකොට පළාත් පාලන ආයතන සක්‍රිය වෙනවා. හැබැයි පළාත් සභාව සක්‍රිය වෙලා තියෙනවා. ඒ මතත් තව බරක් වැටලා තියෙනවා. ඒ නිසා අපි මිනුවන්ගොඩ නගර සභාව කේන්ද්‍ර කරගනිමින් රටේ පළාත් පාලන ආයතන වලින් පොදු මහ ජනතාවට වෙන කාර්යභාරය සහ විය යුතු කාර්යභාරය සහ මේක පුළුල් වෙන්න ඕන නම් වන ක්‍රමවේදය පිළිබඳව අපි කතා කරමු. නිල් ජයසේකර මහත්තයා ඔබතුමා මිනුවන්ගොඩ නගර සභාවේ ප්‍රධාන පුරවැසියා විදිහට කොච්චර කාලයක් ජනතාව වෙනුවෙන් සේවය කරනවද? මුලින්ම මම දේශපාලනයට පිවිසෙන්නේ 1993 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පළාත් සභා බස්නාහිර පළාත් සභා මැතිවරණය. ප්‍රසන්න රණතුංග මැතිතුමත් එක්ක මිනුවන්ගොඩ අපේ රජි රණතුංග ශ්‍රීමතාණන් එක්ක. ඊට පස්සේ 94 ජනාධිපති මැතිවරණය මිනුවන්ගොඩ නගරය කියන්නේ එක්සත් ජාතික පක්ෂ බලකොටුවක්. ඒ වෙලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලයක් දාන්න තැනක් තිබුණේ නැහැ. මුලින්ම ප්‍රසන්න ඇමතුමා මගේ පියාගෙන් ඇවිල්ලා ඉල්ලීමක් කරා මිනුවන්ගොඩ නගරයේ කාර්යාලයක් දාන්න ගොඩනැගිල්ල දෙන්න කියලා තාත්තගේ. ඒ වෙලාවේදී තාත්තා ඒකට එකඟ වුණා. කැමති වෙලා අපි කරා. ඊට පස්සේ අපි දේශපාලනයේ එතන ඉඳලා මම පටන් ගන්නවා. 97 තමයි මුලින්ම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ තරුණ ලයිස්තුවෙන්. ප්‍රසන්න ඇමතුමා මට ඉල්ලීමක් කරා ඔබතුමා ඉල්ලන්න නීල් තරම් කරන්න කියලා. 99 මම නගර සභා මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙනවා නගර සභාවට. එදා ඉඳලා අද වෙනකන් අඛණ්ඩව පවත්වපු සෑම මැතිවරණයකම ජයග්‍රහණය කරලා මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙනවා. ඔබතුමාගේ නගර සභා බල ප්‍රදේශය තුලේ ඡන්දදායකින් කීයක් ඉන්නවද? ඡන්දදායකින් ඉන්නවා 9000ක්. 9000ක්. එතකොට ඔබතුමාලා දැන් විශේෂයෙන්ම පළාත් පාලන නියෝජිතයන් නැත්නම් නගර සභාව ඇතුලේ විශේෂයෙන්ම නගරයේ ප්‍රජාවට අවශ්‍ය කරන වපසරිය නිර්මාණය කරන වගේම පහසුකම් ලබා දෙන්නත් උන අනිත් පැත්තෙන් උන්ගේ පරිපඩම් එකතු කිරීම සිද්ධ කරනවා. ඒ සියලු කාර්යභාරයන්කට ඔබතුමාලාට ලොකු වගකීමක් තියෙනවා. නගරයක් විදිහට ඔබතුමාලා තිබ්බ තැන ඉඳන් ඉස්සරහට අරගෙන යන මොනවද ඔබතුමාගේ කාල පරිච්ඡේදය තුල අරගෙන තියෙන වැඩපිළිවෙල? 2018 පෙබරවාරි මාසේ 10 වෙනිදා පවත්වපු පළාත් පාලන මැතිවරණය තීරණාත්මක මැතිවරණයක් සහ අලුත් අත්දැකීමක් කොට්ටාස ක්‍රමයට මැතිවරණයට ඉදිරිපත් වුණේ. ප්‍රමුඛව ජනතාවට වගේ නියෝජිතයෙක් පත් කරගන්නවා. පත් කර ගැනීම කොට්ටාසෙන්. එතෙන්දී කොට්ටාස 8යි මිනුවන්ගොඩ නගර සභාවේ කොට්ටාස 8න් 5ක් අපි ජයග්‍රහණය කරපුවාම අපිට 150ක ප්‍රතිශතයට යන්න බැරි වුණා. නැවත වතාවක් අපි පත් වෙලා සභාව ඇතුලේ ඡන්දයකට යන්න වුණා. සභාපතිවරයා තෝරගන්න උපසභාපතිවරයා. ඒ අවස්ථාවේදී අපේ පැත්තේ මාව සභාපතිවරයා හැටියටත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුත් යෝජනා කරා. ඒදී මම ඡන්ද 8ක් ගත්තා. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයට ඡන්ද 5ක් තමයි ලැබුණේ. ඒපත් වෙලා ආවා අපි 99 ඉඳලා මම මිනුවන්ගොඩ නගරේ කරපු යෝජනා සහ සභාපතිතුමන්ලා වැඩ කරපු විදිය කොහොම බලාගෙන හිටියා. මම දැකපු එක දෙයක් තමයි මිනුවන්ගොඩ නගරේ මහජන පුස්තකාලය. පළවෙනි යෝජනාව මම 99 පත් වෙලා මිනුවන්ගොඩ නගරේ අපි පුස්තකාලයක් පවත්වගෙන ගියා. හැබැයි ස්ථානයක් නැහැ. තැන් වල කුලියට සහ ඒ පහසුකම් නැහැ. මම කිව්වා යෝජනාව මගේ පළවෙනි යෝජනාව පුස්තකාල ගොඩනැගිල්ලක් අපි හදන්න ඕනේ. හදලා මිනුවන්ගොඩ නගරේ ප්‍රධාන පාසල් 6ක් තියෙනවා. දරුවෝ 13000ක් විතර ඉගෙන ගන්නවා. මේ දරුවන්ට සහ නගරේ ජනතාවට දැනුම ලබා ගන්න පුස්තකාලයක් ඉදි කරමු කියලා. ඒ වගේම නගරය අලුත් වෙන්න ඕන. මම ආවත් පුරුදු වෙන්න ඕන කියන එකේ ඉඳලා අපි වැඩ පටන් ගත්තා. මම ඇවිල්ලා අපිට පුළුවන් වුණා අපි එක පැත්තකින් අපි ඵලයටපත් වෙන්නේ යහපාලන ආණ්ඩුව තියෙන සමයේ.
ඒක අවුරුදු එකහමාරක් ගියා. ඒ මොන අභියෝග තිබ්බත් අපි මුලින්ම මගේ යෝජනාව පුස්තකාල ගොඩනැගිල්ලක් අපි යෝජනා කරලා ආරම්භ කරා. සිව් මහලින් යුත් සියලු අංග සම්පූර්ණ පුස්තකාල ගොඩනැගිල්ලක් ඉති කරා. අපි මේ ජනවාරි 1 වෙනිදා මේ පුස්තකාල ගොඩනැගිල්ල ජනතා හිතට පත් කරනවා. ඊළඟට නගරයේ පොදු වෙළඳ සංකීර්ණය ගරා වැටලා තිබුණේ. අපි අලුතෙන් ඒක ඉති කරන්න නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක කතා කරලා මේ වෙනකොට ඒකත් ඉති කරලා අපි අවසන් කරලා තියෙනවා. අපිට තව දින කිහිපයකින් ඒකත් විවෘත කරන්න පුළුවන්. අපිට ලොකු අභියෝගයක් තිබ්බා. දසුන් බිනවගඩ නගර සභාවට අපි ආවහම එන්න ඉස්සෙල්ලා යහපාලන ආණ්ඩුවත් එක්ක පළාත් පාලන ආයතනවල බලය දේශපාලන බලයක් තිබ්බේ නැහැ. නිලධාරීන්ට තමයි බලය පැවරිලා තිබ්බේ. මේ කාලය තුල 1999 එදා රජිරණතුංග ශ්‍රීමතාණන් මිනවගඩ නගරයට පුළුල් කරන්න නගර සංවර්ධන සැලැස්මක් යෝජනා කරා. ඒ සැලැස්මේදී මිනවගඩ නගරයට අක්කර 6මාරක කුඹුරු යායක් ඒ යාව තිබිච්ච ගොඩ කරා. සංවර්ධනයට පවරගෙන ගොඩ කරලා සංවර්ධන කාර්යයන්ට යොමු කරලා තිබුණා. නමුත් ඒවා වල් බිහි වෙලා තිබුණේ. අපි එනකොට එයින් අර නිලධාරී කණ්ඩායමේ ඉන්න කාලේ පෞගේ ආණ්ඩුව කාලේ ඔප්පු 11කින් ඒ ඉඩම් 11ක් අවසතු කරලා තිබ්බා. ඊට අමතරව තවත් අක්කර 2ක් පමණ අපිට අහිමි වෙලා තිබ්බා මේ අක්කර 6මාරේ. ඒ ඉඩම් අපි අක්කර 2ක් මේ වෙනකොට නැවත නගර සභාව සතු කරගෙන ජනතාව අයිතියට පත් කරලා තියෙනවා. ඒ වගේම අපි දැනට ඔබතුමාලට තිබ්බ අක්කර 6න් ඔබතුමාලා අක්කර 6න් කොටස් කරලා 11ක් දෙලා තියෙනවා. ඔබතුමාලා 2යි දැන් මෙන්න වෙනකොට පවරගෙන තියෙන්නේ. නෑ අක්කර 6මාරම අපි පවරගත්තා. අක්කර 6ම සභාව සතුව තිබිච්ච දේවල්. නමුත් ඒවා ඔප්පු මගින් සහ වෙනත් අයට ව්‍යාජ ඔප්පු සකස් කරලා අයිතිය ලබා දීලා තිබ්බා. අපි ඇවිල්ලා ඒවා නැවත සභාව සතු කරගන්න කටයුතු කරා. අක්කර 2ක් පමණ. තව අක්කරයක් පමණ අපිට අහිමිව තියෙනවා. ඒක හිමි කර ගැනීමේ කටයුතුත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒක ලොකු ගැටලුවක්. මොකද මිනවගඩ නගරයේ ඉඩම් කියන්නේ පර්චස් එකක් ලක්ෂ 50ක් විතර වටිනවා. කෝටි ගණන් වල වටිනාකම් වල ඉඩම්. මේවා නැවත ලබා ගන්න යනකොට ගොඩක් ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 18ක් 19ක් තිස්සේ මේවා අහිමි වෙවි ගියා. ඉතින් නමුත් අපිට පුළුවන් වුණා මේ වෙනකොට අක්කර 2ක් පමණ නැවත නගරයේ ජනතාව වෙනුවෙන් සංවර්ධන කටයුතු සඳහා යොදව ගන්න. අනෙක් පැත්තෙන් දැන් මේ ආණ්ඩුව වැඩිපුර අවධානය යොමු කරලා තියෙන අර ක්‍රමිකව සංවර්ධනය වෙන නගර ඉදිකිරීම වෙනුවෙන් පොකුරු නගර සංකල්පය ඇතුලේ ප්‍රජාවට අවශ්‍ය කරන මූලික පහසුකම් නිර්මාණය කිරීම වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රමුඛව කටයුතු කරනවා. මිනුවන්ගොඩ නගරේ සංවර්ධනය කිරීම වෙනුවෙන් ඔබතුමා කියනවා රජිරණතුංග මැතිතුමා ඉන්න කාල තුල මූලික සැලැස්මක් තිබුණා කියලා. සමහරලාට ඒ මූලික සැලැස්ම වර්තමාන වෙනකොට අවශ්‍යතාවයන් අනුව සමහරලාට වෙනස් වෙන්න පුළුවන්. පරිවර්තනය වෙන්න පුළුවන්. වර්තමානයේ රජය අරගෙන යන පොකුරු නගර සංකල්පය ඇතුලේ මිනුවන්ගොඩ නගරයේ මේ වෙනකොට කොහොමද සංවර්ධන කාර්ය සිදු වෙන්නේ? සියක් නගර ව්‍යාපෘති ආරම්භ වෙනවා. මේ රජයේ ජනාධිපතිතුමාගේ දැක්මත් එක්ක ඒ වගේම කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතිය යටතේ අපේ අරමුණ මිනවගඩ නගර සභා බලපදේශයේ සියලුම මාර්ග සංවර්ධනය කරලා අපි අවසන් කරනවා ජනවාරි පෙබරවාරි වෙනකොට. ඊට අමතරව සියක් නගර ව්‍යාපෘතිය යටතේ විශේෂයෙන් හරිත නගර බිහි කිරීම තමයි ජනාධිපතිතුමාගේ ඉලක්කය. අපි බලයට පත්වෙච්ච ගමන්ම අපිට අහිමි වෙලා තිබිච්ච ඊඩමක නගර මැද්දේ ලස්සන තුරුවදුරක් ඉදි කරා. අද ජනතාවේ ප්‍රතිඵල අත්විඳිනවා, ඒ භුක්ති විඳිනවා. ඊළඟට සියක් නගර ව්‍යාපෘතිය යටතේත් අපි නිදහස් කරගත්තු ඉඩමක අක්කර භාගයකට වැඩි ඉඩම් භූමි ප්‍රමාණයක අපි ලස්සන වනවදුලක් ඉදි කරනවා. මිනවන්ගොඩ නගරය කියන්නේ කටුනායක ගුවන්තොටුපළේ ඉඳලා රට ඇතුළට එනකොට හම්බ වෙන පළවෙනි නගරය. වැදගත් නගරය. එතකොට මේ නගරයට එන සංචාරකයෝ මේ පසුකර යනකොට ඒ මිනවන්ගොඩ නගරයේ නවතා ගැනීම සඳහා අවශ්‍ය කරන දේශීය නිෂ්පාදන අලෙවිකරණ මධ්‍යස්ථානත් එක්ක තමයි මේ වනවදුල ඉදි වෙන්නේ. අපි අරමුණු කරන්නේ ඒ වගේම ත්‍රිකුණාමලය මඩකලපුව පොළොන්නරුව වගේ ඈත රටේ කෙරෝලි ප්‍රදේශවල ඉඳලා විදේශගත වෙන්න එන ජනතාවත් අවසානයේටම පසු කරන නගරේ මේක. පැය ගාණක් ට්‍රැවල් කරලා එන ජනතාවට නවාතැන් පහසුකම් ඒ සහ අනිකුත් සියලු පහසුකම් ලබා දෙන්න සැලසුම් අපි මේ වෙනකොට සකස් කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් දැන් ඔබතුමාලා ක්‍රමිකව සංවර්ධනය වෙන නගරයක සමහරලාට ප්‍රමුඛ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔබතුමාලා ඒ කාර්යයන් වෙනුවෙන් මේ වෙලාවේ පෙළ ගැහෙනවනේ. අනිත් එක තමයි නගර සභාවක් විදිහට ඔබතුමාලට මූල්‍ය ප්‍රතිපාදන තර කරගන්න නගරේ ප්‍රජාව තමයි වරිපණම බදු ගෙවන්නේ.
ඒකත් එක්කම ගෙවන වරිපණම් බදු වලට අනෙක් පැත්තෙන් ප්‍රජාව අපේක්ෂා කරන ප්‍රතිලාභ ලැබෙනවා. සමහර වෙලාවට මේ වෙලාවේ තියෙන තත්ත්වයක් එක්ක වීදි ලාම්පු ටික දාගන්න කතා කරාම සමහරලාට ලාම්පු නැහැ කියලා කියනවා. නැත්නම් ඔබතුමාලා සේවකයෝ නැහැ කියලා කියනවා. අනෙක් පැත්තෙන් කාපට් කරන් නැති මාර්ග ටිකේ වලවල් ටික වහ ගන්න ඕන කිව්වා සමහරලාට මේ වෙලාවේ විවිධ හේතුපාදක ඔබතුමාලා සඳහන් කරනවා. ඔබතුමාලට ඒ පිළිබඳව මේ වෙලාවේ ගැටලු තියෙනවා. සමහරලාට ප්‍රමුඛව මේ වෙලාවේ නගර සභාවලට තියෙන ගැටලුව, ප්‍රාදේශ සභාවලට තියෙන ගැටලුව. ලොකුම ගැටලුව තමයි අපි මුණ දුන්නු ලෝකෙම කොයිඩ් වසංගතය. කොයිඩ් වසංගතයත් එක්කලා 2020 වර්ෂය සහ 21 කියන වසර දෙකම අපිට අපේ අරමුණු අයවැය ලේඛනයේ අපි ටාගට් කරපු ආදායම් උත්පාදනය කරන්න අපිට නොහැකි වුණා. 150ක් එකතු කරගන්න බැරි වුණා. හැබැයි අපි මේ වසර දෙක තුලම ඒ අභියෝගයට මුහුණ දීලා මේ කොයිඩ් වසංගතයෙන් මිනවගොඩ නගරේ ජනතාව බේරගන්න අපි සැලසුම් කරලා තිබිච්ච අයවැය සකස් කරලා වියදම් කරන්න වෙන් කරලා තිබිච්ච මුදල් කොයිඩ් වසංගතය සඳහා අපි අරගෙන වියදම් කරා නගරේ ජනතාව එයින් බේරා ගන්න. ඒ සඳහා වියලි ආහාර පාර්සල්ද ඒ වගේම අපි පරිසරය ආරක්ෂා කරන්න ඒ කියන්නේ සෙන්ටයිසර් කරන්න ඒ වගේ දේවල් වලට මුදල් ප්‍රතිපාදන යොමු කරා. ඒ වගේම නගරේ සියලුම රාජ්‍ය ආයතන අපි විස බීජ හරණය කරන වැඩසටහන මේ දක්වා කරගෙන ගියා. ආදායම් කොපමණ අහිමි වුණත් අපිට පුළුවන් වුණා ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ මැදිහත් වීමත් එක්කලා මිනවගොඩ නගරේ ජනතාවට කිසිදු අඩුපාඩුවක් නැතුව වීදි ලාම්පු ටිකද පානීය ජලය අපිට අපි එනකොට නගර සභාවට පැය 2යි දවස් 2කට සැරයක් දුන්නේ. ඒක ලොකු ගැටලුවක් වෙලා තිබ්බා. නගරේ ව්‍යාපාරිකයින්ට වතුර නැහැ, හෝටල් පවත්වගෙන යන, ඒ වගේම නිවාස වලට වතුර නැහැ. අපි පසුගිය වර්ෂයේ පැය 24ම පානීය ජලය නගරවාසී ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න අපිට පුළුවන් වුණා ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ මැදිහත් වීමත් එක්ක. ඊළඟට මාර්ග සංවර්ධනය කිරීම ඇතින් ඒ ටිකත් අපි අඩුවක් නැතුව කරගෙන ගියා. අපි මේ දෙසැම්බර් 31 වෙනකොට නගරේ සියලුම මාර්ග සම්පූර්ණ කරන්න සංවර්ධනය කරලා අවසන් කරන්න ටාගට් කරලා තිබුණේ. නමුත් අපිට සිමෙන්ති ඊගේ මේ කොයිඩ් එකත් එක්ක රටේ ලෝකයේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒවට අපිට මුහුණ දෙන්න ඕන. අපිට 2022 වර්ෂයේ පළමු කාර්තුවේ මේ මාර්ග සියල්ල සංවර්ධනය කරලා අවසන් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට පුළුවන් වුණා අපි අලුත් ව්‍යාපෘති ආරම්භ කරා කීපයක්ම නගරයේ වාසී සියලුම දරුවන්ට අධ්‍යාපනය ආධාරණ දරුවන්ට පොත් පාර්සල් ලබා දෙන්න. නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා පළවෙනි වතාවට නගරේ. අපි ඒවා අඩුපාඩුවක් නැතුව මේ වෙනකොට ජනතාවට ඒ නිවාස ව්‍යාපෘතියත් සනීප ආරක්ෂාව පිළිබඳ ව්‍යාපෘති කසල අපි ජනාධිපතිතුමා ජනාධිපතිවරයා හැටියට පත් වුණායින් පස්සේ එතුමා කෙලි ලංකාවේ සියලුම නගර උදේ පාන්දර 6 වෙනකොට පිරිසිදු වෙලා තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම. මම නගරාධිපතිවරයා හැටියට පත් වුණාට පස්සේ මගේ පළවෙනි එක කොළඹ සහ අවට රාජ්‍ය ආයතන වලට රැකියාව වලට යන ජනතාව නගරයට එනකොට පාසලට යන්න එන දරුවා නගරයට එනකොට නගරේ පිරිසිදු වෙලා තියෙන්න ඕන. අපි මේ ව්‍යාපෘතිය ඊට කලින්ම ආරම්භ කරලා තිබුණා. අද වෙනකොට ඒක තවත් හොඳින් ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලත් එක්ක හොඳට සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් සමහර වෙලාවට මේ පවතින තත්ත්වයත් එක්ක පළාත් පාලන ආයතන වලට අර ඔබතුමාලා ලබා ගන්න ප්‍රජාවගෙන් ලබා ගන්න බදු හරහා ලබා ගන්න මුදල් අහිමි වෙලා තියෙනවානේ. සමහර වෙලාවට අලුත් ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා වෙනවා. ඒ වගේම තමයි ලබා ගන්න බදු වලින් ඉස්සෙල්ලා ජනතාව අපේක්ෂා කරලා වීදි ලාම්පුව ඊට පස්සේ සමහර වෙලාවට පාරට තාර ටික දාලා දෙන එක සරල කාරණා. හැබැයි එතනින් එහාට ගිහලා සංකීර්ණ සහ රජයේ මැදිහත් විය යුතුම සාධක සම්බන්ධයෙන් ප්‍රජාව මේ වෙලාවේ ඔබතුමාලාගෙන් සහාය අපේක්ෂා කරනවා. එක් පැත්තකින් මට පළවෙනි ප්‍රශ්නේ ඔබතුමාලා මේ වෙලාවේ ඔබතුමාලට අහිමි වෙච්ච ආදායම් මාර්ග යලි ලබා ගැනීම වෙනුවෙන් කියන්නේ ඔබතුමාලට පළාත් පාලන ආයතනයේ නගර සභාව පවත්වාගෙන යනවා. බදු ගහන්න අලුත් ක්‍රමවේදයෙන් ඔබතුමාලා අලුත් ප්‍රවේශයන් හඳුනාගෙන තියෙනවා. සමහර කට්ටිය බල්ලුන්ට බදු ගහන නැත්නම් අර ඔබතුමාලා නගරේ අලුතින් හදුවාම සුරතල් සතුන් අරගෙන ඇවිල්ලා ඒ ප්‍රදේශයේ තියාගෙන ඉන්නවා නම් ඒ සඳහාත් ඔබතුමාලා බද්දක් අය කරනවා කියන සමහර නගර සභාවල යෝජනා වෙලා තියෙනවා. ඔබතුමාලාගේ මොකක්ද අලුත් ප්‍රවේශය? අපි තිබිච්ච බදු අය කරන ඇරෙන්ට කිසිම බද්දක් අපි වැඩි කරේ නැහැ. අපි අපේ එකතු වෙන්න තියෙන මුදල් කඩකුලි සහ වරිපණම් අය කර ගැනීම සඳහා අපි නව තාක්ෂණය යොදවාගෙන බැංකු කාඩ්පත් මගින් මුදල් අය කර ගැනීමේ ක්‍රමවේදය අපි හඳුන්වලා දුන්නා. ඒ වගේම ඔන්ලයින් ක්‍රමය යටතේ මොකද කොවිඩ් එකත් එක්කලා කාර්යාලයට ඇවිල්ලා මුදල් අතපත ගන්න එකේ ගැටලුවක් තියෙනවා සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව. ඒක නිසා අපි ජනවාරි 1 වෙනිදා ලබන ඔන්ලයින් ක්‍රමය යටතේ මුදල් ගෙවන්න අවශ්‍ය පහසුකම් සපයනවා.
ඒ වගේම අපි ගෙවල් ගානේ ගිහිල්ලා අපේ සේවකයෝ යොදලා නිවසක් ගානේ ගිහිල්ලා ඒ මුදල් ජංගම ක්‍රම මගින් මුදල් අය කරගන්න කටයුතු සූදානම් කරලා සැලසුම් කරලා අය කරගෙන යනවා. ඒ වගේම පහුගිය කාලේ ඇඳිරි නීතිය දැම්මා මේ කොවිඩ් වසංගතෙත් එක්කලා. ඒ කාලවලදී ජනතාවගේ කඩකුලි නිදහස් කරන්න අපි සභාවට යෝජනා සම්මත කරලා මේ වෙනකොට ආණ්ඩුකාරතුමාට අනුමැතියට යවලා තියෙනවා අපිට ඒකට අවසර දෙන්න කියලා. 2020 වර්ෂයට අපිට නිදහස් කරලා තියෙනවා කඩකුලි මුදල් නිදහස් කරන්න කියලා. වරිපණම් මුදල් කියන එක නිදහස් කරන්න පුළුවන් කමක් නැහැ. අපේ ඒක ස්ථිර ආදායමක්. එතකොට අපි ඒකත් එක්ක තමයි අපේ සංවර්ධන කටයුතු සහ ඉලක්ක වලට යන්නේ. අනෙක් පැත්තෙන් දැන් ඔබතුමාලා මේ විදිහට වරිපණම් හරහා සහ අනෙකුත් ඔබතුමාලා යොදන බදු හරහා එකතු කරගන්න මුදල් වලින් ඉස්සෙල්ලා ජනතාවට තිබුණු සීමිත අවශ්‍යතාවයක්. හැබැයි මේ වෙනකොට අවශ්‍යතාවයන් පුදුලා තියෙනවා. ඔබතුමාලා නගර සභාවක් විදිහට මෙච්චර කාලයක් නගරේ පුරවැසියන්ට ඉටු කරපු කාර්යභාරයට එහා නගරේ පුරවැසියන් අපේක්ෂා කරන අවශ්‍යතාවයන් ඔබතුමාලා හඳුන්වගෙන තියෙනවද? ඔව් දසුන් පළවෙනිම කාරණාව තමයි කොවිඩ් වසංගතෙත් එක්කලා ජනතාවගේ ආදායම් අහිමි වෙලා තියෙනවා. එතකොට මේ වෙනකොට ඒ අය ප්‍රධාන මාර්ග ආයිනට ඇවිල්ලා තියෙනවා යම් යම් වෙළඳාම් කටයුතු කරන්න. අපි මේ වෙනකොට ඒ අයව මොකද නගරේ අවලස්සන වෙලා තියෙනවා අපිලිවෙලයි සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලු තියෙනවා. නමුත් අපි ජනතාව එයින් ඉවත් කරන්න කටයුතු කළේ නැහැ. තවම අපි අවස්ථාව දීලා තියෙනවා ඒ අයට වෙළඳාම් කටයුතු කරගෙන යන්න. ඒ වගේම ඊළඟට අපි මේ අයගේ ආදායම් උත්පාදන කරන මාර්ග අපිට බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම අයවැයත් එක්කලා ආදායම් උත්පාදන ස්වයං රැකියා කරන්න අවශ්‍ය මාර්ග උත්පාදන හදලා දෙන්න කියලා අපි ඒකට මිනවගොඩ නගරේ ප්‍රසන්න රණතුංග මැතිතුමත් අපින් ඉල්ලීමක් කරා නගරේ අවස්ථාවක් සහ ඉඩ කඩක් ලබා දෙන්න ඒ ජනතාවට ඒ අය නිෂ්පාදනය කරන දේවල් අලෙවි කරන්න කියලා. දැන් ඔබතුමාලට ප්‍රමුඛව පුළුවන් නේ ඇත්තටම රට ඇතුළට ප්‍රජාව එනවා නම් සංචාරකයන් එනවා නම් එන්නේ කටුනායක හරහා මේ වෙලාවේ මත්තලත් ඒ තරම සකර්ම නැති හින්දා සමහරවිට කටුනායක හරහා එන අය තමයි ඔබතුමාලා නගර පාස් කරගෙන යන්නේ. ඒ යනකොටවත් අඩු ගානේ ඔබතුමාලට පුළුවන් නේ ප්‍රමුඛ කාර්යයක් විදිහට සලකලා ඔවුන්ට සංචාරකයෙකුට ගෙනලා ආදායම් උත්පාදනය වෙන තැනකට මගක් හරි ගස්සන්න. දැන් ඔබතුමාලා අර මානසික සුවය වෙනුවෙන් තැන් නිර්මාණය කරනවා වගේම අලෙවි කිරීම වෙනුවෙන් සහ ආර්ථික ශක්තිමත් භාවය වෙනුවෙන් ස්ථාන ඔබතුමාලා හඳුනගෙන මේ වෙනකොට වර්ධනය කිරීමක් කරගෙන යන්නේ නැද්ද? කරගෙන යනවා. සියක් නගර ව්‍යාපෘතියත් එකක් ඒ ව්‍යාපෘතිය. අපි කියන්නේ දේශීය නිෂ්පාදන කිව්වහම අපි පිත්තල බාන. ඒ වගේම මැටි කර්මාන්තය, ලී කර්මාන්තය හරහා නිෂ්පාදනය කරන ඒ කියන්නේ හෑන්ඩ්ලූම්, බතික් වගේ දේවල් අලෙවි කරන්න දැන් මේ වෙනකොට කුටි ඉදිවෙමින් පවතිනවා. ඒ වගේම මිනවගොඩ නගරය පහුගිය කාලේ රාත්‍රී 7 වෙනකොට වහලා. අපි දැන් මේ වෙනකොට රාත්‍රී 9 මාර 10 වෙනකන් නගරේ ජනතාව ගැවසෙනවා. අපි අර කලින් ඇති කරපු තුරුවදුල කියන එකේ අපි එතන ආහාර කවුන්ටර්ස් හදලා තියෙනවා. ඒ තැන්වල ජනතාව රැඳිලා අද ගත කරනවා. ඒ වගේම අපි යෝජනා කරලා තිනවා 2022 වර්ෂයේ සඳහා රාත්‍රී ආහාර සැනකෙළියක්. අපි දැකලා තිනවා විදේශ රටවල් වලට ගියාම සංචාරකයෝ ඇවිල්ලා රාත්‍රී ආහාර ගනිමින් ඇවිදිමින් නගරයේ පරිසරයේ රස විඳිමින් ගත කරන කාලය ගත කරනවා. ඒ වගේ ස්ථාන කීපයක් අපි හඳුනගෙන මේ වෙනකොට මිනවගොඩ නගරයේ ඉදිවෙමින් පවතිනවා. අපි 2022 වර්ෂයේ යෝජනා කරලා තියෙන එවැනි ස්ථාන කීපයක් ඉදි කරන්න. අනෙක් පැත්තෙන් විධිමත් නගර සැලැස්මක් වෙනුවෙන් තියෙන ප්‍රමුඛතම බාධාව තමයි අවිධිමත් ඉදිකිරීම. එහි ප්‍රමුඛ වගකීම පැවරෙන්නේ නගර සභාව නැත්නම් පළාත් පාලන ආයතනයේ. නගර සභාවක් නැත්නම් රාජ්‍ය සභාවට අනිවාර්යයෙන්ම පැවරෙනවා. යම් තැනක අනවසර ඉදිකිරීමක් ඉදි කරලා තියෙනවා නම් ඒකට කොතනකින් හරි රාජ්‍ය සභාවෙන් හරි නගර සභාවෙන් හරි අනුමැතියක් අරන් තියෙනවාමයි. ඔබතුමා නොදන්න වුණාට අදාළ බලධාරීන් නොදන්න වුණාට කොතනකින් හරි අනුමැතියක් අරන් තියෙනවා. හැබැයි ඒක විධිමත්ව හදන්න ගියපුවාම නගරය අර අවිධිමත් ඉදිකිරීම ඔක්කොම ඉවත් කරන්න ඕන. අනෙක් පැත්තෙන් රජයේ මුදලුත් ඔවුන්ට වන්දි විදියට ගෙවන්න වෙලා තියෙන නගරාධිපතිතුමා. විධිමත් නගර සැලැස්මක් නොව සියස් නගර නිදිකිරීම තුලත් සමහරලාට ඔබතුමාලට දැඩි බරක් දරන්න වෙලා තියෙනවා අනවසර ඉදිකිරීම ඉවත් කරන්න. සහ සමහර වෙලාවට ක්‍රමිකව ඒ කටයුත්ත හදන්න. එතන නැගෙන චෝදනාවක් තමයි මේවා ඉදි කරන්න පළාත් පාලන ආයතන තමයි අපිට අවසර දුන්නේ. ඉතින් අවසර දුන්නා නම් අපි ඉදි නොකර කොහොමද කියන කෙනින් දැන් ඕන සමහරවිට තර්ක ගොඩනගනවා වන්දි ලබා ගැනීම වෙනුවෙන්. විධිමත් නගර සැලැස්මක් වෙනුවෙන් අවිධිමත් ඉදිකිරීම සිද්ධ කරනවා නම් ඒ වෙනුවෙන් තියෙන ප්‍රවේශන අවහිර කරන්න ඔබතුමාලා මොනවද කරලා තියෙන්නේ? කවුරු හරි එහෙම ඉදි කරලා තියෙනවා නම් මේ වෙනකොට ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? මට ඒකට උත්තරයක් ඕන කරුණ කරාධිපතිතුමා මේ විරාමයෙන් පස්සේ.
අපි අලෙත් හත්වෙනි පැයත් සමගින් මිනුවන්ගොඩ නගර සභාවේ ගරු නගරාධිපතිතුමන් නීල් ජයසේකර මැතිතුමන් එක්ක අපි හත්වෙනි පැයේ ඉන්නේ. අර විරාමයට යන කලින් මම උඩුබලකට අරගෙන යන ප්‍රශ්න සමහරලාට විධිමත් නගර සැලැස්මකට ප්‍රමුඛතම බාධාව අවිධිමත් ඉදිකිරීම. ඉදිකිරීම වලින් කොතනකින් හරි පළාත් පාලන ආයතන වලින් අවසරය කරන් තියෙන. එහෙම නැතු ඉදිකිරීමක් කරන්නත් බෑ. සමහරලාට ඉදිකිරීම වෙනුවෙන් දෙන ඒ අනවසර අවසර දීම් නවත්වන්න ඔබතුමාලා මොකක්ද අරගෙන තියෙන ක්‍රියාමාර්ගය? කවුරු හරි නගර සීමාව ඇතුලේ ඔබතුමාලගේ බල ප්‍රදේශය ඇතුලේ එහෙම අනවසර ඉදිකිරීමක් කරනවා නම් මොකක්ද ගන්න පුළුවන් නෛතික ක්‍රියාමාර්ගය? ඔවුදසන් මේ වෙනකොට අපි එනකොටත් කාලයක් තිස්සේ නගරේ අනවසර ඉදිකිරීම් කීපයක් තියෙනවා ඉදිවෙච්ච. පසුගිය කාලේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය තිබිච්ච නගර සභාවට තිබිච්ච බලය පහුගිය යාපාලන රජ සමයේ විශාල කොටසක් නාගරික සංවර්ධන අධිකාරියට ගත්තා. මේ නාගරික සංවර්ධන අධිකාරියට ගත්තාම අපිට තිබුණ බලය තියෙන බලය තමයි මේ වෙනකොට පර්චස් 40ක වගේ කොටසක් ඉඩමක් සහ ඉතා මහල් දෙකකින් වගේ යොත් ගොඩනැගිල්ලක් ඉදි කරන්න අවසර දෙන එක විතරක් අපිට කරන්න පුළුවන්. මේවා නාගරික සංවර්ධන අධිකාරිය හරහා පහුගිය කාලේ යම් ඉදිකිරීම් කීපයක් වෙලා තියෙනවා. ඒවා ඉවත් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම නැත්නම් ඒක ගැටලුවක්. මේ වෙනකොට මම නාගරික සංවර්ධන අධිකාරිය හරහා තමයි නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ තමයි මේවා ඉවත් කරන්න කටයුතු කරන්න ඕනේ. බලය තියෙන්නේ එතන. දැන් නැවත අපි මහින්ද රාජපක්ෂ අපේ ගරු අග්‍රාධ මහත්මතුමා නාගරික සංවර්ධන ඇමතිවරයා හැටියට සභාපතිතුමාලා නගරාධිපතිතුමාලා සියලු දෙනාම ගිහිල්ලා ඉල්ලීමක් කරා අපිට තිබිච්ච බලය ආපහු දෙන්න අපිට කියලා. අපි ඒක විධිමත්ව ක්‍රියාත්මක කරවන්නම් කියලා. ඒ වෙලාවේදී එතුමා අපිට නාගරික සංවර්ධන අධිකාරියට අරගෙන තිබිච්ච බලයෙන් කොටසක් වැඩි කොටසක් අපිට ආපහු නැවත දුන්නා. දුන්නාම දැන් අපි ක්‍රියාත්මක කරවගෙන යනවා අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න අපිට ගිහින් JCB එකක් අරන් ගිහින් කඩා ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. නව පනත යටතේ උසාවි යන්න ඕනේ. උසාවි ගිහින් උසාවි නියෝගයක් කරහා තමයි මේ කටයුතු කරන්න ඕනේ. මේවට අදාළ අපේ පළාත් පාලන ආයතන වල නිලධාරී ක්‍රියාත්මක වෙන්න ඕන. මේ වෙනකොට මම බිනවගොඩ නගරේ අනවසර ඉදිකිරීම් හඳුනා ගන්න කියලා අපේ නිලධාරීන්ට දැනුවත් කරලා මේ වෙනකොට වාර්තාවක් දීලා තියෙනවා. මේවා ඉවත් කරන්න අවශ්‍ය නීති ක්‍රියාමාර්ග ගන්න කියලා මේ වෙනකොට නිලධාරීන්ට දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම අලුතෙන් අනවසර ඉදිකිරීමක් ඉදි වෙනවා නම් ඒ අනිවාර්යයෙන්ම නවත්තන්න ඕන. හැබැයි නගර සභාවක් හැටියට අපේ නිලධාරී සහ මම රාජකාරී කටයුතු වල නියැලීලා ඉන්නවා. ඒ ප්‍රදේශයේ ජනතාවට පුළුවන් අනවසර ඉදිකිරීමක් සිද්ධ වෙනවා නම් වහාම නගර සභාව දැනුවත් කරන්න. එහෙම දැනුවත් කර පමණින් අපිට ශනිකව නවත්තන්න පුළුවන් ඒ ඉදිකිරීම. දැන් අර ඔබතුමාලට මේ යම් ආකාරයක පළාත් පාලන ආයතන වලට දැන් නගර සභාවක් විදිහට ඔබතුමාලා නගර සභාවට ඉතුරු වෙච්ච අයිති වෙච්ච භූමි ප්‍රමාණය සංවර්ධනය කිරීමෙන් නාගරික සංවර්ධන අධිකාරියට අලුත් පනතින් පළවර ගන්නවානේ. දැන් මෙතන ඔබතුමාලා යම් ගැටලුවක් තියෙනවා. දැන් ඒක 7 වෙනිදා අපිට හැකියාව ලැබුණා ගාල්ලට ගියාට පස්සේ ගාල්ල මහනගර සභාව යටතේ තියෙන ගාල්ල නගර සභාවට අල්ලපු ඉඩම මේ වෙනකොට සංවර්ධනය කරන නාගරික සංවර්ධන අධිකාරිය. හැබැයි නාගරික සංවර්ධන අධිකාරියට සංවර්ධනය කිරීම වෙනුවෙන් තියෙන ප්‍රවේශයන්ට නගර සභාව බාධා කරනවා. එතනින් මෙපිට ඔවුන් එක සංවර්ධනය කරලා බාර දෙන්න උත්සාහ කරන්නේ නගර සභාවට. හැබැයි නගර සභාව එක ක්‍රමිකව පාලනය කරනවාද සහ නඩත්තු කරනවාද කියන කාරණේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඔවුන් පුරවැසියන් වෙනුවෙන් නගර සංවර්ධන අධිකාරිය ප්‍රමුඛව හදලා දෙන උද්‍යාන ටික සමහරලාට නගර සභාවේ පළාත් පාලන ආයතනයේ ඉන්න නියෝජිතයන් වඩේ කඩියක් දාගන්න සහ අවිධිමත් ඉදිකිරීමෙන් ආපහු ලබා දෙන. එතකොට ජනතාවගේ මුදල් වියදම් කරලා හදපු ඒ ප්‍රදේශයේ අවලස්සන කරනවා. ඒ සමහරලාට ඔබතුමාලට මේ වෙලාවේ මිනුවන්ගොඩ නගර සභාව යටතේ තියෙන ඒ භූමි ටික අරගෙන උත්සාහ කරන්න සංවර්ධනය කරන්න. ජනතාවට හොර දේවල් කරන්න. හැබැයි දැන් එතනදී ඔබතුමාලගේ සහයෝගයක් නැත්නම් ඔබතුමාලට අහිමි වීමද තියෙන නැත්නම් නගරේ පුරවැසියන්ට ඒ හරහා වෙන හිමි වීමද තියෙන්නේ? ඇත්ත වශයෙන්ම ඔය ගැන අපි නගර සභාවට පත් වුණාම අපි ලංකාවේ පළාත් පාලන ආයතන පහුගිය මැතිවරණ ජයග්‍රහණය කරාම ගැටලුවක් තිබ්බා. ආණ්ඩුව විපක්ෂේ අපි වෙනම කණ්ඩායමක් හැටියට නගර සභාවල් වල ආපුවාම ඒ පත්වෙච්ච සභාවල් වල කිසිම අනුදැනුමක් නැතුව ඉදිකිරීම් කරන්න පටන් ගත්තා. ඒක තමයි ඕකට මූලික හේතුව වුණේ. නමුත් අපි ඔය පොදුගලන් සංකීර්ණය කියන එක ඒ වෙලාවේ පටන් ගත්තේ. ඒ වෙලාවේ අපි සැලසුම් සකස් කරලා තිබ්බ නාගරික සංවර්ධන අධිකාරිය. මම නාගරික සංවර්ධන අධිකාරියට කතා කරා. කතා කරලා කිව්වා අපිට මේක ව්‍යාපෘතිය හොඳයි. හැබැයි අපි සැලසුම බලන්න ඕන. අපිට ගැළපෙනවද අපි ඒකට එකඟද නැද්ද කියලා අපිත් අදහස අරගෙන මේක ඉදි කරන්න කියලා. හැබැයි ඒ වෙලාවේදී සැලසුම් අධ්‍යක්ෂතුමා නාගරික සංවර්ධන අධිකාරිය මට මතක විදිහට මහින්ද මහත්තයා එතුමා කිව්වා රයිට් අපි කැමැති ඔබතුමත් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයෙන් මේක කරමු කියලා. ඒ වෙලාවේ අපි සාකච්ඡාවට කීපයක් තියලා නාගරික සංවර්ධන අධිකාරිය සකස් කරලා තිබිච්ච සැලැස්ම අපි වෙනස් කරා. වෙනස් කරලා ඒගොල්ලන්වත් ඒකට එකඟ වුණා.
එකඟ වෙලා අපේ දැනට තියෙන පොදු වෙළඳ සංකීර්ණය ගරා වැටලා තියෙන නිසා ඒක ඉවත් කරන්න ඕන නිසා ඒ සැලැස්මට ගැළපෙන විදිහට එහි ඉන්න ව්‍යාපාරිකයෝ සංඛ්‍යාවට මෙතන ව්‍යාපාර ලබා දෙන්න පුළුවන් විදිහට සැලසුම සකස් කරන්න කියලා මම ඉල්ලීමක් කරා. ඒ වෙලාවේදී සැලැස්ම සකස් කරලා අපි එකඟතාවයෙන් කිසිදු ගැටලුවක් නැතුව අපි මිනවංගොඩ නගර සභාව නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක කටයුතු කරගෙන යනවා. ඔය දැන් එහෙමනම් සමහරලාට නගරාධිපතිතුමා ඒකේ ප්‍රශ්නයක් නැහැ කියලාත් කෙනෙකුට කියන්න පුළුවන්. අනෙක් පැත්තෙන් තමයි සමහර වෙලාවට මධ්‍යම ආණ්ඩුව හඳුනා ගන්න සංවර්ධන ව්‍යාපෘතීන් වලට පළාත් පාලන ආයතන වලින් එල්ලවන බාධාව. සමහරලාට එතරම් තියෙනවනේ ගැටලුවක්. සමහර පුරවැසියන්ට ලබා දෙන්න ඕන යම් පහසුකමක්. හැබැයි ඒක පළාත් පාලන ආයතනයට ලබා දෙන්න හැකියාවක් නැත්නම් මධ්‍යම ආණ්ඩුවෙන් ඒ ලබා දෙන්න. සමහරලාට ප්‍රජාව මධ්‍යම ආණ්ඩුවෙන් ඒ සංවර්ධන බලාපොරොත්තු වෙනවනේ. එතරම් බාධා කිරීමක් සිද්ධ වෙනවනේ. ඔය ඒක තමයි මම මුලින්ම කිව්වේ. ඕකේ ගැටලුව තමයි මේ දෙගොල්ලන් සම්බන්ධ වෙලා මේ ව්‍යාපෘති නොකරන එක. දැන් ඇත්ත වශයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතියක් කරනවා නම් නගර සභාවක් කියලා එකක් තියෙනවානේ. ඒතකොට ඒකේ ඡන්දෙන් මහජන නියෝජිතව පත් වෙලා ඉන්නවා. ඒතකොට ඒගොල්ලනුත් නගරේ ජනතාවට වග කියන්න ඕන යම් ඉදිකිරීමක් කරලා ඒක අසාර්ථක වුණොත්. එහෙම නැත්නම් නගරයට ගැලපෙන්නේ නැත්නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා නාගරික සභාවත් එක්ක නාගරික සංවර්ධන අධිකාරියේ එකඟතාවයෙන් සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ ව්‍යාපෘති කරනවා නම් දෙකම බලාපොරොත්තු වෙන්නේ මේ ආයතන ජනතාව වෙනුවෙන් සේවය කරන්න. රජයත් අපිත් රජයේ ආයතනයක් හැටියට මහ ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්න තමයි කැප වෙලා ඉන්නේ. ඒතර අපි දෙකොල්ලම එකම ව්‍යාපෘතියකට යනවා නම් මේක ගැටලුවක් නැහැ. සමහරලාට උතනදගේ චෝදනාව තමයි නගර සභාව පළාත් සභාව උත්සාහ කරන්නේ ආදායම් ලබා ගන්න. හැබැයි ආදායම් ලබා ගන්න ප්‍රවේශයන් සංවර්ධනය කරන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. දැන් උතුමාට ගැටලුවක් මතුවලා තියෙනවද ඒක? නෑ අපිට ගැටලුවක් මතුවන්නේ නැහැ. දැන් පුස්තකාල ගොඩනැගිල්ල කියන එක ආදායම් උත්පාදනය කරන එකක් නෙමෙයි. නමුත් ඒක නගර පළාත් පාලන ආයතනයක් හැටියට අපි ලබා දිය යුතු විශාල සේවාවක්. ඒ සේවාව අපි නගර සභාවේ අරමුදල් වලින් සහ පළාත් සභාවෙන් අපිට මුදල් කීපයක් ලැබුණා. පසුගිය කාලේ මේ රාජ්‍ය අමාත්‍යාංශයේ පළාත් පාලන අමාත්‍යාංශයේ අපිට ලක්ෂ 67ක් දුන්නා. ඒකත් මම මේ වෙලාවේදී මතක් කරන්න ඕන අවසාන මොහොතේ මේ මුදල් ටික ආපසු යන්න ගිය වෙලාවේදී ඒ රැකගෙන අපේ නිලධාරී කටයුතු කරලා මැදිහත් වෙලා අපිට මේ ලක්ෂ 67 ගන්න පුළුවන් වුණා. අපිට ඒ හරහා තමයි පුළුවන් වුණේ අංග සම්පූර්ණ නවීන තාක්ෂණික අංග උපාංග සියල්ල ඇතුළත් පුස්තකාලයක් හැටියට ජනවාරි 1 වෙනිදා මේ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කරන්න පුළුවන් වුණේ. ඉතින් අපි හැම ආයතනයක් එක්කම රාජ්‍ය ආයතනත් එක්කලා සහ සම්බන්ධතාවයක් මම ගොඩනගා ගත්තා. අපේ නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුවත් කරලා හැම වෙලාවෙම මේ ආයතන වලින් ගන්න පුළුවන් සහයෝගය ලබා ගන්න. ලංකාවේ පළාත් පාලන ආයතනයකින් අඩුම ආදායම් ලබන නගර සභාවල් වලින් දෙවෙනියට තියෙන මිනවගොඩ නගර සභාව. කුඩා බල ප්‍රදේශයක් ආදායම් ඉතා අඩුයි. කෝටි 9ක් විතර ආදායමක් අපිට තියෙන්නේ. අපි නමුත් අපිට රාජ්‍යයේ අනුග්‍රහය ඕන මධ්‍යම රජයේ. ඒ අනුග්‍රහය ගන්න මම කිසිම විදිහකින් නගරයට ආපු මුදල් ආපුස යන්න නොදී නගරයේ සංවර්ධනය සඳහා මේ මුදල් සියල්ල ලබාගෙන නගරයේ ජනතාව වෙනුවෙන් ප්‍රයෝජනය ගන්න කටයුතු කරා. සමහර වෙලාවට අපේ රටේ ආණ්ඩුකරණය ඇතුලේ පාර්ලිමේන්තුවේ තේමයි ආණ්ඩු පක්ෂ විපක්ෂය කියලා දෙකක් බෙදුනහම ආණ්ඩු පක්ෂයට බලය තිබුණාම සමහර විපක්ෂයේ අයට උදව් කරන්නේ නැහැ. ඒ මිනිසුන්ට ඒ විපක්ෂයෙන් අයට ඡන්ද දීපු ප්‍රජාව අපේක්ෂා කරන සංවර්ධන කොතනකවත් ප්‍රතිපාදනයක් වෙන්නේ නැහැ. හැබැයි ක්‍රමවේදය ඇතුලේ ප්‍රතිපාදනයක් වෙන්න ඕනේ. ප්‍රමාණවත් කියන කාරණේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. සමහර නගර සභාවලත් එහෙමයි, රාජ්‍ය සභාවලත් එහෙමයි. නගරාධිපතිවරයා පත් වුණා. නගරාධිපති අත්නෝමතිකව කටයුතු කර සමහරවිට මේ වෙලාවෙත් අයවැය ගණනාවක් පරාජය වෙලා තියෙන ප්‍රමුඛතම හේතුවක් වෙලා තියෙනවා ඒ කාරණේ. ඔබතුමාටත් මේ ප්‍රශ්නේ තියෙනවද? එහෙම නැත්නම් නගර සභාවට සභිකයින් පත් කරගන්නකොට ජනතාව පත් කරනවා තව සභිකයින්. එතකොට ඒ සභිකයින්ගේ අපේක්ෂාවන් සහ සභිකයින්ට ඡන්දය දුන්න ප්‍රජාවගේ අවශ්‍යතාවයන් පූර්ණ කිරීම වෙනුවෙන් නගර සභාව ඇතුළේ මුදල් ප්‍රතිපාදන කොහොමද වෙන්නේ? සහ අවසානයේ ජනතාව අපේක්ෂා කරන සංවර්ධන වෙනුවෙන් ඉදිරියේදී කරන වැඩ පිළිවෙල පිළිබඳව අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. අපේ අවසන් විනාඩි දෙකේ ඉන්න නගරාධිපතිතුමා ඉස්සරහට මොකද්ද කරන්න සූදානම් වෙන්නේ සියලු දෙනා එකතු කරගෙන? සතුටින් මතක් කරන්න ඕනේ මේ වෙලාවේදී මිනවගොඩ නගර සභාවට පත්වෙච්ච මන්ත්‍රීවරු 15 දෙනා මන්ත්‍රීවරියොත් එක්කලා මේ සියලු දෙනා මගේ අයවැය 4ක් අපි ඉදිරිපත් කරා. මේ අයවැය 4ම ඒකමතිකව සභා සම්මත කරන්න මට පුළුවන් වුණා ඒ අයගේ සහයෝගයත් එක්ක. අපි බොහොම සහයෝගයෙන් සභාවේ කටයුතු කරගෙන යනවා. ඊළඟට ඒක මම ලැබූ ජයග්‍රහණයක් කියලා මම හිතනවා. මට පුළුවන් වුණා මේ සියලු දෙනාගේ එකඟතාවයත් එක්ක සභාවේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යන්න. ඒ වගේම මට තියෙන අනාගතයේ අපිට තියෙන සංවර්ධන කාර්යයන් කීපයක් ඉටු කරන්න. විශාල තදබදයක් උදේට මිනවගොඩ නගරය හරහා කොළඹට එන වාහන.
මගේ පළවෙනි යෝජනාව මිනවගොඩ නගරයේ ප්‍රධාන මාර්ග 4 මන්තිරු අතරට පුළුල් කරලා සංවර්ධනය කරන්න. මේ වෙනකොටත් මම ප්‍රසන්න රණතුංග මැතිතුමා හරහා මහා මාර්ග අමාත්‍යතුමා ඒ වගේම නිමල්ලන් සයිමත්තුමාගේ ඉල්ලීම කරලා යෝජනාව දීලා තිනවා. සැලසුම් සකස් කරමින් පවතිනවා. ඒ වගේම මිනවගොඩ නගරයේ ක්‍රීඩා පිට්ටනියක් නැහැ. අපිට තිබුණ 1979 ඉඳලා හිමි වෙච්ච ක්‍රීඩා පිටියක්. ඒ ක්‍රීඩා පිටිය පහුගිය යහපාලන ආණ්ඩුව සමයේ ඒ දේශපාලන අධිකාරී අහිමි කරා අපිට. නැවත ඒ නගර සභාවේ ක්‍රීඩා පිටිය මහජන පොදු ක්‍රීඩාංගණය හැටියට අපිට සංවර්ධනය කරන්න අවශ්‍ය වාතාවරණය අපිට ඉදිරියේදී ආණ්ඩුකාරතුමත් ප්‍රසන්න රණතුංග මැතිතුමත් සකස් කරලා දෙයි කියන විශ්වාසය තියෙනවා. ඒ වගේම ප්‍රධාන පාසල් 7ේම දරුවන්ට පොදු ක්‍රීඩාංගණය හැටියට මේ පාවිච්චි කරන්න සංවර්ධනය කරන්න මෙවර අයවැයෙන් ලක්ෂ 100කුත් මම මුදල් වෙන් කරලා තියෙනවා කියන කාරණාව සතුටින් මතක් කරනවා. ඇත්තටම හොඳයි. ඒ තමයි අනාගතය. ඒ වගේ තමයි මේ හදිරම හන්දියේ ඉදම සංචාරක ආකර්ෂණ වෙළඳ සංකීර්ණයක් ඉදි කරන්නත් යෝජනා කරලා තියෙනවා. අපි බලමු ඉදිරියේදී මිනුවන්කොඩ නගරේ කොහොමද සංවර්ධනය වෙන්නේ කියලා. බෙහෙවින් ස්තුතියි. ගරු නගරාධිපතිතුමනි අද හත්වෙනි සහභාගීත්වය සම්බන්ධයෙන් ආයබන් කළ ඔබතුමාට වැඩසටහන සමුදෙන්නේ. තරුණ දේශපාලඥයෙක් විදිහට සහභාගීකම් බාර ගන්න පුළුවන් කෙනෙක් විදිහට ඉදිරියේදී අපේක්ෂා කරන නගරයේ පරිසරයෙන් අපේක්ෂා කරන සංවර්ධනය නගරයේ මුල් පුරවැසියා විදිහට ඔබතුමාට කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සමු ගන්නවා යලමුණ ගෑම හෙට උදේ 7ට 7 වෙනි පැයෙන්. අයිබෝන්.